රත්නායක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 20යි. අර නියෝජ්‍ය කතානායකතුමනි අද දිනේදී විදේශ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ තිබෙන මෙම තානාපති වරප්‍රසාද පනත යටතේ ඉදිරිපත් කරන සමහර තානාපති වරප්‍රසාද ලබා දෙන ආයතන පිළිබඳ මේ විවාදයේදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැතියි. විදේශ අමාත්‍යාංශ ආංශික අධීක්ෂණකාරක සභාවේ සමාජිකයෙක් වශයෙන් මේ ගැසට් පත්‍රය පිළිබඳව අපි සැලකිය යුතු සාකච්ඡාවක් පරීක්ෂණයක් කරා. ඒ නිසා මේ නිශ්චිත වශයෙන් ඉදිරිපත් කරනු ලබන ආයතන සම්බන්ධව විශේෂ ගැටලුවක් නැති වුණත් අපි එදින හඳුනාගත්ත දේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අපි තානාපති වරප්‍රසාද ලබා දෙන දැන් සරලව ගත්තොත් මේක දැන් ලංකාව සහ පිළිගත් රාජ්‍යයන් අතර එකඟතාවයන් තිබෙනවා තානාපතිවරු සම්බන්ධ. ඒතර ලංකාවේ ඉන්න ඉන්දියන් මහා කොමසාරිස්වරයාට, ලංකාවේ ඉන්න චීන තානාපතිවරයාට, නැත්නම් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්ට ලැබෙන ආකාරයේ තානාපති වරප්‍රසාද තමයි මේ අනිකුත් අද මේ ගැසට් පත්‍රයෙන් යෝජනා කළ තිබෙන ආයතනවලට ලැබෙන්නේ. ඉන්න එක සංවිධානයක් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහා කොමසාරිස් කාර්යාලය ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ආයතනයක්. නමුත් අපි දැක්ක දේ තමයි කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ තානාපති වරප්‍රසාද ලබා දීලා තිබෙන ආයතන ගත්තම පසුගිය අවුරුදු 30-40ක් තිස්සේ ලබා දීලා තිබෙන ආයතන ගත්තාම ඒවා මේ විදේශ රාජ්‍යයක තානාපතිවරයට ලැබෙන විදේශ රාජ්‍යයකට ලැබෙන ඒ සියලුම තානාපති වරප්‍රසාද මේ සමහර යම් යම් සේවාවන් සපයන ආයතනවලටත් සංවිධානවලට ලැබිය යුතුද කියන එක අපි හිතනවා විදේශ අමාත්‍යාංශය සලකා බැලිය යුතුයි කියලා. මොකද මේ සමහර සංවිධානවලට මේ තානාපති වරප්‍රසාද දීලා තියෙන 970 ඒ වගේ 60 80 ගණන් වගේ 80 මුල් කාලේ වගේ කාලවල. ඒතර ලෝකේ දේශපාලනයත් මෙච්චර සංකීර්ණ නැහැ. ඒ වගේ මේ ආයතනවලත් ප්‍රකාශිත අරමුණයි ඇත්ත අරමුණයි අතරත් ලොකු ගැටුම් තිබුණේ නැහැ. නමුත් අද අපි දන්නවා ජාත්‍යන්තර වශයෙන් ලෝකය වඩා දේශපාලනික වෙලා තිබෙනවා. වඩා සංකීර්ණ වෙලා තිබෙනවා. බල කඳුරු දෙකක් වෙනුවට 5ක් විතර පැන නැගලා තිබෙනවා. ඒ නිසා මට කියන්න තියෙන්නේ තමයි විදේශ අමාත්‍යාංශය තුල ගරු ඇමතිතුමනි, අපි තානාපති වරප්‍රසාද ලබා දිය යුත්තේ කාටද? සියලුම තානාපති වරප්‍රසාද අපි මේ සමහර සංවිධාන ලබා දිය යුතුද නැද්ද කියන එක පිළිබඳව මම හිතනවා විදේශ අමාත්‍යාංශය අනිවාර්ය සමාලෝචනයක් කළ යුතුයි කියලා. මොකද නැතිනම් රටකට දෙන තානාපති වරප්‍රසාද ඉතා සුළු කාර්යභාරයක් සිදු කරන සමහර සංවිධානවලට අවශ්‍ය නැහැ. දැන් අපි අද මේ තානාපති වරප්‍රසාද වලින් සමහර සංවිධාන වලට වඩා ලංකාවේ දේශීය ස්වේච්ඡා සංවිධාන තියෙනවා අවංකව වැඩ කරන ජනතාවට විශාල සේවාවන් සපයන. ඒ නිසා ඒ කරුණ ගැන මුලින්ම ඉදිරිපත් කළ යුතුයි. දෙවැනි කරුණ තමයි විශේෂයෙන්ම විදේශ අමාත්‍යාංශය පැත්තෙන් මේ තානාපති වරප්‍රසාද භුක්ති විඳින ආයතන පිළිබඳව ඒවා මීට පෙර අත්සන් කරලා තිබෙන, මීට පෙර කියලා කියන්නේ ඔබතුමාගේ කාලේ නෙමෙයි, සමහරට අවුරුදු 20කට 30කට කලින් වෙන්න පුළුවන්, ඒ ගිවිසුම් පිළිබඳව සමාලෝචනයක් කළ යුතුයි කියලා අපි ඔබතුමාට යෝජනා කරනවා. මොකද මා මේ පාර්ලිමේන්තුවේ මීට කලිනුත් ඒක සඳහන් කරලා තිබෙනවා, ඔප්පු කර තිබෙනවා. එක තමයි එක උදාහරණයක් මා කියන්නම්. ජාත්‍යන්තර වාරි කළමනාකරණ ආයතනය ඉමි එක. ඉමි එකටත් මේ වගේම තානාපති වරප්‍රසාද අවුරුදු 30ක් තිස්සේ ලබා දීලා තිබුණා. ඒ නැවත දීර්ඝ කරන්න මේ පාර්ලිමේන්තුවට ආවා. ඒ අවස්ථාවේදී අපි මේ ඉමි සංවිධානය කියන එක හොයලා බැලුවා. ඒ සංවිධානය ශ්‍රී ලංකා රාජ්‍යයත් එක්ක 1984 වගේ ඈත කාලෙක අත්සන් කරලා තියෙන ගිවිසුම් දිහා බැලුවම ගරු සභාපති නියෝජ්‍ය කතානායකතුමනි, ඉමියකට බලයක් තිබෙනවා. ජාන සම්පත්, ලංකාවේ ජාන සම්පත් අවශ්‍ය නම් පිටට ගෙනියන්නත්, වෙනත් රටක තියෙන ජාන සම්පත් ලංකාවට ගේන්නත් කිසිදු නීතිමය ආවරණයක් අවශ්‍ය නැහැ. ඔවුන් සමග ශ්‍රී ලංකා රාජ්‍යය අත්සන් කරපු ගිවිසුමෙත්
ඒ පනත් කෙටුම් පතෙත් එම ආයතන ස්ථාපිත කරපු ඒවා පිළි අරන් තිබෙනවා. අපි ඔබතුමා දන්නවා ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටවත් ඒ බලය නැහැ. ඊළඟට ලංකාවේ වතුර විකිණීම. වතුර විකිණීම කියන්නේ බොන ජලයට බද්දක් ගන්න එකට වඩා අර වෝටර් රයිට්ස් කියන එක. විකිණීමේ බලයත් ඒ ඉමි එකේ ගිවිසුමේ තිබෙනවා. ඉමි එක ස්ථාපිත කරපු පනතේ තිබෙනවා. ලංකාවේ කිසිම ආණ්ඩුවක් හැම ආණ්ඩුවක්ම වතුර විකුණන්න උත්සාහ කරලා තිබ්බට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක වෝටර් රයිට්ස් විකුණනවා කියලා දාලා නැහැ. උත්සාහ කළා තිබෙනවා විකුණන්න. එතකොට ජනවරමක් නැති ලංකාවේ නීතියක් නැති බලතල අර ඔය අන්ධ ලෙස අත්සන් කරන ගිවිසුම් නිසා අන්ධ ලෙස සම්මත කර තිබෙන පනත් නිසා සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා අපිට විශාල සාකච්ඡාවක් කරන්න සිද්ධ වුණා ආංශිකාරක සභාව තුළ මේ ඉමි සංවිධානයට තානාපති වරප්‍රසාද ලබා දෙන්නේ මොකටද? ඔවුන්ට මේ තියෙන බලය නීතිකද? ඒ අනුව අපි ඔවුන්ගේ ගිවිසුම ගෙන්නුවට පස්සේ දැක්ක දේ තමයි ඒ ගිවිසුම කල්පනලා කරු විදේශ ඇමතුමනි. ඔබතුමා නීතිඥයෙක් නිසා මට වඩා මේව හොඳට දන්නව වෙන්න පුළුවන්. ඒ නීතිමය වශයෙන් අවුරුදු 30කට පස්සේ මම දන්නා තරමින් නීති දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරපු කරුණු මත ගිවිසුමත් වළංගු නැහැ. ගිවිසුමත් යාල්පනලා. හැබැයි විදේශ අමාත්‍යාංශයෙන් අපිට එනවා ගැසට් කරලා වරප්‍රසාද දෙන්න කියලා. එතකොට අපි මේක විශාල වශයෙන් සොයා බලලා මේ සංවිධානය පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තිබෙන යම් යම් සැකසංකා නිසා ගැටලු නිසා අපි සොයා බලපු නිසා අපිට දැනගත් ලැබිච්ච කරුණු දෙකක් තමයි මම ඔබතුමාට කිව්වේ. එකක් ගිවිසුම යාල්පනලා, දෙක ඔවුන්ට තිබෙනවා ජාන සම්පත් සහ ජලය විකිණීම සම්බන්ධව පවා කටයුතු කරන්න බලතල. ඉතින් මම කියන්නේ මෙවැනි ආකාරයට අනීතික සහ ලංකාවේ දේශපාලන ප්‍රතිපත්තීන් වලට සහ ලංකාවේ පැවැත්මට හානි කරන ගිවිසුම් අත්සන්වලා තිබෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේක සමාලෝචනය කරන්න කියලා. ඒකම කරු නියෝජක කතානායකතුමනි මා කැමතියි මේ විවාදයේත් එක්ක විදේශ අමාත්‍යාංශයේ විදේශ කටයුතු සම්බන්ධව යොමු වෙන්න. පළවෙනි කරුණ තමයි මම ඔබතුමාගේ දැනගන්න කැමති මේ විවාදය තුළම ලක්ෂ්මන් කදිරගාමර උපයාමාර්ග අධ්‍යයන ආයතනය කියලා එකක් ස්ථාපිත කළා. ලංකා විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව යම්කිසි බැරෑලුම් ලෙස මැදිහත් වීමක් කරන්න. නමුත් මා දන්නා තරමින් අද එයින් එවැනි කටයුත්තක් සිදු වෙන්නේ නැහැ. මා කියන්නේ කිසිවක් වෙන්නේ නැහැ කියලා. නමුත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට අනුව ඒ සඳහා කළ යුතු අධ්‍යයනයන්, ඒ සඳහා කළ යුතු මැදිහත් වීම, මඟ පෙන්වීම අපිට පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ඔබතුමාලා ඉරාකයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යෝජනා කරා කියලා කියන ඇමරිකාවෙන් යෝජනා කරපු ඉරාකයට විරුද්ධව රසායනික අවිසම්මුතියට මෙහි ඔබතුමා ගැසට් එකක් ගැහුවා. එතකොට අපි දන්න දේ තමයි ඊට පස්සේ අපි බැලුවම දැන් ඔබතුමා දන්නවා ලංකාව වගේම නොබෙදි ජාතීන්ගේ සංවිධානයේ ඉන්න ප්‍රබල රටක් වෙච්ච ඉන්දියාව අද ඉරානයෙන් තෙල් ගන්නවා මේ අර මුදල් හුවමාරු කරන්නේ නැතුව බාණ්ඩු හුවමාරු මත. එතකොට ඉන්දියාව වගේ අති ප්‍රබල ඒ වගේම ඇමරිකානු කඳවුරට ඉතාම කිට්ටු රටක් තමන්ගේ ආර්ථිකය බේරගෙන ඉරානයත් එක්ක කටයුතු කරනවා. ලංකාව ඉරාකය නෙමෙයි ඉරානය ලංකාව ඉරානයට විරුද්ධව සම්බාධක තව දැඩි කරනවා. ඉතින් අපි හොල බැලුවට පස්සේ දැක්ක දේ තමයි ඔබතුමාගේ අමාත්‍යාංශ නිලධාරී ලංකාවේ තේ මණ්ඩලය එක්ක මොකද අපිට ඉරාකයත් එක්ක ඉරානයත් එක්ක ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ තේ ගනුදෙනු. ඉරානය මැද පෙරදිග ප්‍රධානම රට. ආර්ථික සංස්කෘතික වශයෙන් ගත්තොත් ප්‍රධානම රටක්. ඇමරිකන් හෙන්චයියෙක් නොවීම විතරයි වෙනස. ඉතින් ඒ නිසා අඩු ගානේ ටෙහෙරාන් වල ඉන්න ලංකාවේ තානාපතිවරයාගෙන් වාර්තාවක් අඩුම ගානේ ඔබතුමාගේ විදේශ අමාත්‍යාංශය ලබාගෙන තිබුණේ නැහැ. ලංකාවේ තේ මණ්ඩලය සමග සාකච්ඡා කරලා තිබුණේ නැහැ මේ සම්බාධක දැඩි කරන්න යෑමෙන් යම්කිසි බලපෑමක් වෙනවද නැද්ද කියලා. අපි තමයි විදේශ කටයුතු කාරක සභාවේදී තේ මණ්ඩලයෙන් වාර්තාව ගෙන්න ගත්තේ. තේ මණ්ඩලය කියලා තියෙනවා ඔබතුමා මේ මොහොතේ පනවපු සම්බාධක නිසා විශේෂ හානියක් නොවුනත් දැනටමත් ලංකාවට හිමි විය යුතු මගේ මතකයේ හැටියට ඩොලර් මිලියන 115කට වැඩි මුදලක් ඉරානයට අපනයනය කළ තේවට ලංකාවට ලැබිය යුතු තිබෙනවා. ඒවා ගෙවන්න බෑ මොකෝ ඩොලර් වලින් ඒ ට්‍රාන්සැක්ෂන්ස් කරන්න බැරි නිසා. ඉතින් මේ නිසා මම ඔබතුමාට කියන්නේ
උපාය මාර්ගික අධ්‍යයනය සහ නීති අංශය කියන එක ශක්තිමත් කරේ නැත්නම් අපි නිකන් පිටරට වලින් හදලා දෙන ගැසට් වලට ආකෘති වලට ඩ්‍රාෆ්ට් වලට අපි නිකන් අපේ රට තල්ලු කරනවා. අපිට කිසිම ලාභයක් නැහැ. ඒ නිසා ඒක කරුණ කියන්න කැමතියි. තුන්වෙනි කරුණ ඊළඟ කරුණ තමයි මම කියන්න කැමතියි. දැන් රුසියාවේ තානාපති වශයෙන් පත් කළා තියෙන දයාන් ජයතිලක මහතා. අපි උසස් වෙනතල කාරක සභාවේදී මා ළඟ මිනිට්ස් තිබෙනවා. උසස් වෙනතල කාරක සභාවේදී අපි බහුතරයක් මන්ත්‍රීවරු කිව්වා දයාන් ජයතිලක මහතාගේ දැනුම සම්බන්ධව වාද විවාද තිබෙන්න පුළුවන්. ඒවා වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. නමුත් ඔහු තානාපති නිලධාරියෙක්ට වඩා ඔහු දේශපාලනඥයෙක්. ඔහු දේශපාලනඥයෙක්ට වඩා දේශපාලන කැම්පේන් කරුවෙක්. එතකොට අපි ඔහුගෙන් ප්‍රශ්න කරපු දේ තමයි දයාන් ජයතිලක මහත්මයාගේ ඔහු දේශපාලන විද්‍යාඥයෙක් පමණක් නෙමෙයි ඔහු දේශපාලන ප්‍රචාරකයෙක්. එතකොට දේශපාලන ප්‍රචාරකයෙක් වශයෙන් ඔහුට කටයුතු කරන්න පුළුවන් ඕනම අවස්ථාවක. නමුත් ඔහු තානාපතිවරයෙක් වශයෙන් කටයුතු කරනවා නම් ඔහුගේ දේශපාලන ප්‍රචාරණයයි ඔහුගේ තානාපති කටයුතුයි කොහොමද ගැටෙන්නේ නැතුව කරගෙන යන්නේ කියලා. ඒ පිළිබඳව විශාල සාකච්ඡාවක් උසස් නිලතල කාරක සභාවේ ඇති වුණා. ඒ අනුව කතානායකවරයා සහ නිලතල පිළිබඳ කාරක සභාව ඔහුට අනිවාර්ය කරනු ලැබුවා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමග තානාපතිවරු අත්සන් කළ ලද ගිවිසුමට අනුව හැසිරෙන්න කියලා. නමුත් ඔබතුමා දන්නවා පහුගිය ඔක්තෝබර් 26 වෙනිදා කරපු ඒ ව්‍යස්ථා විරෝධී ඒ කුමන්ත්‍රණයේදී මේ හිටපු සමහර සන්ධාන්‍ය මන්ත්‍රීතුමාලාට වඩා වැඩියෙන් දයාන් ජයතිලක ඒ කුමන්ත්‍රණයට එලිපිට දේශපාලන ප්‍රචාරකෙක් වශයෙන් කටයුතු කළා. දැන් ඒ නිසා මම විදේශ ඇමතිතුමාට මේ පාර්ලිමේන්තු රත්න අද දයාන් ජයතිලක මහත්මයා පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරලා තිබෙන්නේ. එතුමාට අපි නිසි ගෞරවය ඇතුව එතෙන්දි කිව්වා ඔබතුමා දේශපාලන ප්‍රචාරකයෙක්, දේශපාලන විද්‍යාඥයෙක්. ඔබතුමා ඒක කරන්න. ඔබතුමාගේ දේශපාලන භාවිතාවටයි ඔබතුමාගේ රැකියාව අතර ගැටුමක් තියෙන දෙයක් බාර ගන්න එපා කියලා. හැබැයි එතුමාට ඒ තනතුරත් ඕන, දේශපාලනය කරන්නත් ඕන. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව උසස් නිලතල කාරක සභාව ළඟදී රැස් වුණාමත් යම්කිසි අදහස් ප්‍රමාණයක් සාකච්ඡා වුණා විදේශ අමාත්‍යාංශයට. මම ඇමතිවරයාට ඉල්ලා සිටිනවා ඔබතුමා අත්සන් කළ තියෙන ගිවිසුමක් තිබෙන ඔබතුමාගේ අමාත්‍යාංශයේ තානාපතිවරු එක්ක අන්නේ තානාපතිවරයා අත්සන් කළද ගිවිසුම උල්ලංඝනය කරාද නැද්ද කියන එක ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් හොයලා බලන්න ඕන කටයුත්ත. නැත්තම් ලංකාවේ ඉන්න තානාපතිවරු සමහර කට්ටිය එක්සත් ජාතික පක්ෂයට කැම්පේන් කරන්නයි, අනිත් කට්ටිය රාජපක්ෂ මහත්තයා කැම්පේන් කරන්නයි, තව එක්කෙනෙක් දෙන්නෙක් මොනවාද මෛත්‍රීපාල මහත්තයා කැම්පේන් කරන්න ගත්තොත් රටක් කරන්න බෑ. දැනුත් රටක් කරන්නේ නැහැ තමයි. නමුත් අඩුම ගානේ ජාත්‍යන්තර වශයෙන්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා ඒකන වහාම මැදිහත් වීමක් කළා මේ පාර්ලිමේන්තුවේ වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. මොකද නැත්තම් සමහර තානාපතිවරු ඉන්නවා ජනාධිපතිවරුන්ගේ පුතුන්ගේ බෑග් ඇදගෙන යන. පෝටර් ඇම්බැසඩර්ස්ලා. ඒ ජනාධිපතිතුන්ගේ පුතු යනකොට මොනවාද සෙල්ලම් කරන්න ඔයගොල්ලන්ගේ බෑග් ඇදගෙන යනවා. පෝටර්ස්ලා ඉන්නවා තානාපතිවරු. ඒ නිසා තානාපති සේවය අමු හෙන්චයියන්ගේ සේවයක් බවට පත් කරන්න එපා. ඉතින් ඒ නිසා මම ඒ ගැන ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේක සම්බන්ධ. ඒ වගේම මම කියන්න කැමතියි දැන් මාර්තු මාසේ ජිනීවා එනවා. දැන් විශේෂයෙන්ම ලංකාවේ මානවිකම් ආරක්ෂා කිරීම ලංකාවේ පමණක් කටයුත්තක් නෙමෙයි. ලෝකයේ තිබෙන අවංක ප්‍රගතිශීලී සංවිධාන වලට අයිතියක් තිබෙනවා. හොයලා බලන්න, සාකච්ඡා කරන්න, මතු කරන්න. අපිත් එහෙම මතු කරනවානේ. හැම රටකම තිබෙන මානවිකම් තත්ත්වය පිළිබඳව. නමුත් අපේ සෛරීත්‍ය උල්ලංඝනය කරගෙන මැදිහත් වීමට තිබෙන අයිතිය තමයි අපි ප්‍රතික්ෂේප කරන්නේ. නැතු අපේ රටේ මිනිස්සු අපිට ඕන නම් අපි සුදු වෑන් දාලා උස්සනවා, නැත්තම් වෙනම උස්සනවා, ටයර් එකේ යවනවා, එහෙම කියන්න බෑ. නමුත් අපි කියන්න කැමති විශේෂයෙන්ම ලංකාවේ සිද්ධ වෙච්ච උතුරේ යුද්ධයත් ඊට කලින් සිද්ධ වෙච්ච සිවිල් අරගලවලදී සිදු කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට පසුගිය කාලේ ආපු ලොකුම එකක් තමයි මේ ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කියලා. මා කියන්න කැමති විශේෂයෙන්ම පසුගිය මේ දේශපාලන කුමන්ත්‍රණයේ අවස්ථාවේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරපු ඒ හොඳ පණ තියෙන ක්‍රමය දැක්කට පස්සේ අපි හිතනවා දැන් විදේශ අමාත්‍යාංශයට ප්‍රබල සාක්ෂියක් තිබෙනවා ජාත්‍යන්තරයේ මෙහෙට විශේෂ අධිකරණ ඕනෑ කියන අයට කියන්න නෑ ලංකාවට ලංකාවේ ප්‍රශ්නේ ලංකාව අධිකරණයෙන් බේර ගන්න පුළුවන් අපිට විශේෂ අධිකරණ අවශ්‍ය නෑ කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේ කුමන්ත්‍රණය හරහා රටට ලැබිච්ච එක ප්‍රයෝජනයක් තමයි ලංකාවේ අධිකරණ ඔප්පු කරලා තිබෙනවා අපිට විශේෂ ජාත්‍යන්තර අධිකරණ අවශ්‍ය නැහැ.
ලංකාවේ යම්කිසි යුක්තිය සම්බන්ධ ගැටලු උතුරේ හෝ දකුණේ සිදු වී තිබෙනවා නම් උතුරේ සහ දකුණේ එහෙම ගැටලු සිදු වී තිබෙනවා. ඒක ඉතා පැහැදිලි කරුණක්. ඒවා වෙලා තිබෙනවා. යුද අපරාධ මානව හිමිකම් උල්ලංඝනය කිරීම උතුරේ සහ දකුණේ දෙකෙන් වෙලා තිබෙනවා. ඒවා යුක්තිගරුකව නීත්‍යානුකූලව කළ හැකි අඩු ගානේ ශ්‍රේෂ්ඨාධිකරණයක් අපිට සාපේක්ෂ වශයෙන් තිබෙනවා කියලා අපි හිතනවා ජාත්‍යන්තර ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහි තියෙන වෙන ගැටලු වෙනම කතා. ඒ නිසා අපි හිතනවා ඒක ඔබතුමාලා ඉදිරියේදී ඉදිරිපත් කරයි කියලා. මම ඒ වගේම ගරු සභාපතිතුමා නියෝජ්‍ය කතානායකතුමා මම හිතුවා මේ තානාපති කාර්යාලය සම්බන්ධ සාකච්ඡාව ඉස්සරහට තවත් සාකච්ඡා කරන්න විශේෂ කරුණු නැති නිසා මම හිතුවා අද දිනේදී පුවත්පත් වලට යමු මේ සඳහන් කළ තිබෙන කරුණක් ගැන සඳහන් කළා මගේ කතාව අවසන් කරන්න. ඒක තමයි දැන් අද ලංකාදීප පුවත්පතේ තිබෙනවා මේ වාලම්පුරියක් යයි කියා අජීවී බෙල්ලෙකුදී ලක්ෂ 4ක් වංචා කළ දෙදෙනෙකුට ඇප. සිතූපතු සම්පත් ලබනවාය කියා රූපවාහිනී වැඩසටහනකුත් කරලා. මව්බිම දිනමින පත්‍රයේ තියෙනවා බොරු වාලම්පුරියේ මුදල්ගරු දෛවඥා දැලේ. ඊට පස්සේ තිබෙනවා මව්බිම පත්‍රයේ තිබෙනවා නමෝ නාරායන ආයතනයෙන් විකුණන වාලම්පුරි බොරු ඒවා. මිනිහාන පොලිසිය උසාවියට කියයි. දැන් මේක අද ඊයේ පෙරේදා දවස්වල සහ අද ජනමාධ්‍යවලත් පළ වෙලා තිබෙනවා. මම මේක රටේ අවධානයට යොමු කරන්න කල්පනා කරේ මේ අවස්ථාව ලබාගෙන. ඔබතුමා දන්නවා දැන් මේ පුද්ගලයෙක් සම්මානනීය මහාචාර්ය දෛවඥ කියලා හඳුන්වා දෙමින් අතේ ඇඟිලි 10ම එක එක ගල් කෑලි බෙලි කෑලි ගොළු බෙල්ල එල්ලගෙන කටුකුතුන පුද්ගලයෙක් පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ ජනතාව ගසා කෑවා. එතකොට ඒ සම්බන්ධයෙන් බෙලියත්ත ප්‍රදේශ පුද්ගලයෙක් බෙලියත්ත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් ලංකාදීප වාර්තා කරන විදියට කරු නියෝජ්‍ය කතානායකතුමනි ලක්ෂ 4.5කට වාලම්පුරියක් මිලදී අරගෙන තිබෙනවා. මේ පුද්ගලයාගේ මා ඔබතුමාට කියන්නම් මෙන්න මෙහෙමයි තියෙන්නේ. සිතූ පැතූ සම්පත් ලැබෙන බව පවසමින් මෙම සැකකරු නමෝ නාරායන කවුද නම මේ නම කියන්නම්. ඔව් කීර්ති අපකීර්ති හැබැයි නම සැකකරු රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විශේෂ වැඩසටහනක් පවත්වා පිටකෝට්ටේ ස්ථානයක වෙළඳ ව්‍යාපාරයක් පවත්වා ගෙන ලබන බවත් පැමිණිලිකරු මේ ස්ථානයට ගොස් රුපියල් 4,30,000ක මුදලක් ගෙවා වාලම්පුරියක් මිලදීගෙන ඇති බවත් පැමිණිල්ල අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම වාලම්පුරිය මිලදී ගැනීමෙන් පසු සැකකරු සඳහන් කළ ආකාරයට මම මේ රටේ ජනතාවට මේක අහුම්කම් දෙන්න කියලා කියනවා මේ ඇහෙනවනම් බලන්න පුළුවන්. සැකකරු සඳහන් කළ ආකාරයට නිවසට හෝ ජීවිතයට කිසිදු වෙනසක් සිදු නොවූ බැවින් මේ වාලම්පුරියක් නොවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් පැමිණිලිකරු මෙම පැමිණිල්ල සිදු කර ඇත අධිකරණයේදී කරුණු ඉදිරිපත් විය. ඒ අනුව අදාළ වාලම්පුරිය සම්බන්ධයෙන් ජලජ සම්පත් පර්යේෂණ ආයතනයේ නාරායතනයේ අධ්‍යක්ෂකවරයා වෙත යවා වාර්තාවක් හඳුන්වනු ලැබූ බවත් එහි අධ්‍යක්ෂ නීතිඥ ඉද්දවල්කොඩ මහතා විසින් වාර්තාවක් ලබා දෙනු ලැබූ බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නාරා ආයතනයේම වාර්තාවට අනුව මෙම වාලම්පුරිය ලෙසින් සඳහන් කරනු දේ උතුරු ඇමරිකාවේ මුහුදු වෙරළේ සුලභව දැකිය හැකි මුහුදු බෙල්ලන් විශේෂයක් බවත් එහි කිසිදු වටිනාකමක් නොමැති බවත් සඳහන් වී ඇතැයිද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ වගේම තවත් මාධ්‍ය ආයතනයක වාර්තා කළ තිබෙනවා මේක මේක මේ ඇත්ත බෙල්ලොන්ගෙනුත් නෙමෙයි නිකන් සින්තටික් කියලා. දැන් මම මේක ගෙනාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් මේ අමු අංචා පිළිබඳව මම අයවැය විවාද දෙකක විද්‍යාතාක්ෂණ අමාත්‍යාංශයේ ඇමතුරුන්ට කියලා තියෙනවා. මේ මම කෙලින්ම මං කිව්වා මේ ගොළු බෙල්ලෝ මේ එකක් තමයි වාලම්පුරිය දකුණට කරකලා තිබ්බා වමට කරලා තිබ්බා උතුරට කරකලා තිබුණත් ඒවා ඇති බලයක් නැහැ. සතෙක් විතරයි. දැන් අද ඔප්පලා තියෙනවා මේ බෙල්ලෝ ස්පන තියෙන බෙල්ලොත් ඇතුලේ තියාගෙන මිනිස්සු ගසා කාලා තියෙනවා කියලා. අපි දිගටම කිව්වා මේ රටට කිව්වා පාර්ලිමේන්තුවට කිව්වා මිනිස්සුන්ට මෙහෙම ගසා කන මිනිස්සුන්ව ගසා කන දෙන්න එපා. මිනිස්සුන්ව ගසා කන දෙන එක වැරදි කියලා. නමුත් ඒක ඒ වෙලාවේ කිසිම අදාළ විෂය භාර ඇමතිවරයාට මම පෞද්ගලිකවත් කියලා කිව්වා ඒ වෙලාවේ. ඒතුමා දැන් මේ පත්‍රය ඇවිල්ලා තියෙන්නේ කිව්වා. පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒවට කිසිදු මැදිහත් වීමක් අදාළ අමාත්‍යාංශ කළේ නැහැ. ඊළඟට ජනමාධ්‍ය ආයතන මම අපි වගකීමෙන් කියනවා මේ කළු මාධ්‍ය
මේ රටේ කළු මාධ්‍ය වලල්ලක් තියෙනවා. ඒක දේශපාලන වශයෙන් ජාතිවාදයේ ගෝත්‍රවාදයේ ගෙනියනවා. අනිත් පැත්තෙන් ජනතාවට තොරතුරු දැන ගැනීම ඇති නැති කරන විතරක් නෙමෙයි හොඳම උදාහරණය මේ ගොළු බෙල්ලන්ව විකුණපු මාධ්‍ය. එකක් දෙකක් නෙමෙයි මම මේ ගොළු බෙල්ල ගැන විතරක් නෙමෙයි කියන්නේ. හැමදාම උදේට පැය ගානේ channel 7ක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ රටේ දරුවන්ගේ අනාගතය අඳුරු කරනවා. බොරු ව්‍යාප්ත කරනවා. දරුවන්ට උපදෙස් දෙනවා උසස් පෙළ සමත් වෙන්න පුළුවන් කේන්දරය අනුව කියලා. විශ්වවිද්‍යාලය යන්න පුළුවන් මෙහෙම කියලා. ඊට ඒක මහා පරිමාණයේ මේ නිකම් බෙලි කටු වලට කැල්සියම් කාබනේට් වලට මිනිසුන්ට ජීවිත දෙන්නන්න පුළුවන් කියලා උගන්වපු මේ බොරුකාරයන්ගේ මේ බොරුව කෝටි ගණන් මිනිස්සු අහුවෙන්න බලපෑන තත්ත්වයට කොහොමදපත් උනේ? අපි පුංචි කාලේ අපි දැකලා තියෙනවා ඔය පොඩි මේ වගේ මිත්‍යා වැඩ කරන මිනිස්සු ඔය ගම්වල ගස් අස්සේ ඉඳගෙන පොඩියට කරගෙන ගිය අයත් වැරදි. හැබැයි ඒවට විශාල ප්‍රචාරයක් තිබුණේ නැහැ. අද ජනතාවගේ ෆ්‍රීකවන්සි ජනතාවගේ විද්‍යුත් තරංග අරගෙන මේ බොරුව ව්‍යාප්ත කරේ කවුද? මම නම් වගකීම ඉල්ලනවා මේ කළු මාධ්‍ය අයිතිකාරයෝ. මේ ගොළු බෙල්ලෝ වික්කේ මේ කීර්ති කියන පුද්ගලයා නෙමෙයි. channel එක වික්කේ channel එක සල්ලි ගත්තා කීර්තිකෙන් ගොළු බෙල්ල විකුණන වැඩසටහන් වලට. හැම channel එකක්. මම මේ අද එක අපකීර්ති කෙනෙක් ගැන කියන්නේ. බෙල්ලෝ විකුණනවා එක විකුණනවා හැම channel එකම. දැන් ඒ වයින් ජනතාව මම්මුලා වුණා. ජනතාව ඒ වයින් වැරදි මේ ගොදුරු වුණාම මූල්‍ය වශයෙන් ඒගොල්ලන්ට හානි වුණාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපකීර්තිකෙන් විතරක් ආය කරගෙන හරියන්නේ නැහැ. ගොළු බෙල්ලගේ ලොක්කන්ගෙන් විතරක් ආය කරගෙන හරියන්නේ නැහැ. ඒ කළු මාධ්‍ය අයිතිකරුවන්ගෙන් ආය කරගන්න ඕන. ඒ වැඩසටහන් උඩ දදා ව්‍යාප්ත කරන උඩ දදා ඒ බොරු කාර්යෝ සමහර උසස් පෙළවත් සමත් නැහැ අඩුම ගන්න. මම මේ උසස් පෙළ සමත් වෙන එක මහා දෙයක් කියලා කියනව නෙමෙයි. අන්තිම ව්‍යාජ පුද්ගලයන් වර්ණනා කරමින් ආචාර්යතුමනි මහාචාර්යතුමනි කියමින් වර්ණනා කරන්නේ කළු මාධ්‍ය වේදිනු. අනිවාර්ය වශයෙන්ම කරු සභාපතිතුමනි මේට අනුව වැරදිකරුවන් වෙනවා. මොකද ඔබතුමා දන්නවා අද මිරිහාන පොලිසියේ පැමිණිලි පිරලා තියෙනවා මේ ගොළු බෙල්ලෝ කෝටි ගණන් සල්ලි වලට අරගෙන. දැන් ඒ නිසා අපි ඒකයි ඔබතුමාට කියන්නේ මේ එකක් මෙහෙම වෙත් අපි නාරායතන ස්තුතිවන්ත වෙනවා. මේ බෙලියත්තේ ව්‍යාපාරික මහත්තයා ස්තුතිවන්ත වෙනවා ලක්ෂ 4මාරක් ඔබතුමා පාඩු කරගත්තට පැමිණිල්ලක් දාලා මේක ඔප්පු කිරීමෙන් කරපු සේවය ගැන. අපි පැහැදිලිවම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය සහ ආණ්ඩුවේ ඉන්න ප්‍රධානීන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ වගේ කවුරු හරි කියනවා විශේෂ බලයක් තියෙනවා මිනිස්සුන්ට නැති Tamanට තියෙනවා කියලා ඒක ඔප්පු කරන්න කියන්නේ. ඔප්පු කරලා කරන්න කියන්නේ. මුතුමාගේ කාලය අවසන්. ඒ නිසා මේ සම්බන්ධව නීති කටයුතු හරියට කරන්න කියලා. මොකද මේ පුද්ගලයා බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු ආයතන සභාපති බවට පත් කරා ඉස්රෝ දේවප්‍රිය මහමැතිවරයා. මේ අපකීර්තිය. ඒ නිසා අපි ඔබතුමාගේ මේ ඔබතුමා හරහා ආණ්ඩු දැනුවත් කරන්නේ දරුවන්ගේ අනාගතය ජනමනස විකුණගෙන කන්න මෙවැනි පුද්ගලයන් ඉඩ දීම ආණ්ඩුවට අයිතියක් නැහැ. ඒ සඳහා මැදිහත් වෙන්න කියලා අධිකරණ නැමැතුමිනිකුත් ඉල්ලා සිටිමින් මගේ කතාව අවසන් කරන්න බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු අජිත් පෙරේරා අමාත්‍ය